Good morning හැමෝටම. මම එනවා ඇති කියලා හිතනවා. හරි. අපි අද දවසේ වැඩ ආරම්භ කරමු එහෙනම්. අපි අවසාන වශයෙන් කතා කරමින් හිටියේ පරිමාව කොටස. හරි. මේ සතිය තුළ අපි අද බලමු එහෙනම් ඒකේ අභ්‍යාස මාලා දෙකක් කරන්න කිව්වම ඒ අභ්‍යාස මාලා දෙක කොයි ආකාරයෙන්ද ඔයගොල්ලෝ කරලා තියෙන්නේ කියලා. හරි. හොඳයි. මම හිතන්නේ එක තුනක් පිරිස දැන් එකතු වෙලා ඉවරයි. හරි. මුලින්ම අපි යමු බලන්න 19.1 අභ්‍යාස මාලාවට. ඔව්. හරි. ඒ ටික බලලා ඉස්සෙල්ලාම එහෙමනම් 19.1 අභ්‍යාස මාලාව කරන්න කිව්ව හෝම්වර්ක් එක. ඒකේ තත්ත්ව බලලා ඉමු කොයි ආකාරයෙන්ද කට්ටිය කරලා තියෙන්නේ කියලා. හරි. පහත දැක්වෙන එකේ ඝන වස්තුවේ අපි එදා කතා කරා පරිමාවක් කියන්නේ මොකක්ද? අවකාශයේ ගනු ලබන යම් කිසි ඉඩ ප්‍රමාණයක් යම් ඝන වස්තුවක් විසින්. ඒක තමයි ඒකේ පරිමාව කියලා කිව්වේ. ඝනකයක් වේවා ඝනකාභයක් වේවා කොහොමද පරිමාව හොයන්නේ? ඝනකයක හෝ ඝනකාභයක කොහොමද පරිමාව ගණනය කරන්නේ? ඒ සඳහා වූ පොදු සූත්‍රයක් අපි එදා කතා කරගත්ත දිග වැඩි කිරීම, පල්ල වැඩි කිරීම, උස කියලා. ඒත් එක්කම පරිමාව සම්බන්ධයෙන් තිබ්බ ඒකකයක් තිබ්බා ඝන ඒකක. ඒ කිව්වේ ඕනෑම ඒකකයක 3 බලය. ඒ කියන්නේ ඝන සෙන්ටිමීටර වෙන්න පුළුවන්, ඝන මීටර වෙන්න පුළුවන් කියලා කිව්වා. හරි. ওই ටික තමයි අපි අවසාන වශයෙන් කතා කරේ. කොහොමද පරිමාව හොයන්නේ? මොකද්ද පරිමාව කියන්නේ? මොකද්ද පරිමාව සම්බන්ධ ඒක? ඝනකය සහ ඝනකාභය කියන ඝන වස්තු දෙක සම්බන්ධයෙන් විතරයි අපි 7 පන්තියේදී කතා කරන්න තියෙන්නේ. හරි. එහෙනම් මුලින්ම එකේ ඝන වස්තුවේ පරිමාව කුඩා ඝනක ප්‍රමාණය ගණන් කිරීමෙන් සොයන්න. ඒ කුඩා ඝනකයක පරිමාව ඝන ඒකක එකක්. එහෙනම් සිම්පල් A. සිම්පල් A කියන කාරණයට අදාළ. එතන AV අපිට ඝන ඒකක කොච්චරක්ද? ඝන ඒකක 4ක් කියලා. එහෙම නේද බලන්න. පළවෙනි එක A ඝන ඒකක 4ක්. මං හරිද? ඝන ඒකක 4ක් AV සිම්පල් A කොටසට. හරිනේ. B එක ගත්තොත් B එකට අදාළව අපිට AV බලන්න මේ පැත්තට 4යි, මේ පැත්තට 2යි, මේ පැත්තට 3යි. 4 වරක් 2 8යි. 4 ඒවා පළල 2යි, උස 3යි. ඒ කියන්නේ ඝන ඒකක 24ක්. මොකද බලන්න තත්ත්වය හරිද? ඝන ඒකක 24ක්. දිග පැත්තට 4යි, පළල පැත්තට 2යි, උස පැත්තට 3යි. එහෙනම් 4 වරක් 2 8යි, 8 වරක් 3 24ක් කියයි. C එකට අදාළව ගත්තොත් දිග පැත්තට 4යි, පළල පැත්තට 3යි, උස පැත්තට 3යි. එහෙනම් 4 වරක් 3 12යි, 12 වරක් 3 36යි. එහෙනම් ඝන ඒකක 36ක් එන්න ඕන. ඝන ඒකක 36ක් එන්න ඕන. ඔන්න C කොටසට අදාළව. D එක ගත්තොත් හරි සිම්පල් D කොටසට අදාළව දිග පැත්තට 5යි, පළල පැත්තට 2යි, උස පැත්තට තියෙනවා කොටු 4ක්. එහෙනම් 5 වරක් 2 10යි, 10 වරක් 4 40යි. එහෙනම් ඝන ඒකක 40යි. ඝන ඒකක 40ක් කියරේ. ඝන ඒකක 40ක් කියරේ. දිග කිරීම, පළල ගුණ කිරීම, උස. ඒ අනුව ඒවි ඝන ඒකක 40ක්. හරිනේ. අවසාන කාරණේ දිග පැත්තට 3යි, පළල පැත්තට 2යි, උස පැත්තට නම් 1යි. ඒකේ ඒවි ඝන ඒකක 6ක්. ඒකකයේ සෙන්ටිමීටර් මීටර් මුකුත් දීලා නැහැ. ඒගොල්ලෝ ගන්න කියන්නේ
ඝන ඒකක කියලා. දැන් පළවෙනි එකත් මම ගුණ කරලම ගත්තොත් දිග පැත්තට 2යි පළල පැත්තට 2යි උස පැත්තට තිබ්බේ 1යි. ඒ නිසා තමයි ඝන ඒකක 4ක් මේක ඝන ඒකක 24ක් අනික ඝන ඒකක 36ක් අනික ඝන ඒකක 40ක් අනික ඝන ඒකක 6ක් වගේ උනේ. හරිද? ගැටලු පහම හරි කියපු අය ඉන්නවද? තර්ෂි වැඩේ හරි. ඩේමියන් සිනලි හරි. ආමින්ද හොඳයි. සෙතුකි හරි. සඳනීම හරි. ගවේෂා හිමාය වැඩේ හරි. සිනුරි හරි. හොඳයි. මෙත්මා හොඳයි. භූමිත හොඳයි. දීප අනලි හරි. චමුදි කියලා කවුද ඉන්නේ කියලා කියන්නකෝ බලන්න. චමුදි කියලා ඉන්නේ. චමුදි කියලා නමක් තියෙන කෙනා කවුද? සිලුනි හරි. හොඳයි. සිනෙත් හරි. සිතුජය වැඩේ හරි. වර්ෂා හරි. ඔන්න 19යි එක කොටසට අදාළ පිළිතුර. 19යි එක කොටසට අදාළව පිළිතුර. හරි. ඒකකෙදි පරිමාව ඝන ඒකක වලින් දක්වන්න තිබ්බා. හරි. එතනින් පස්සේ අපි යමු බලන්න 19යි 2. ඒකත් ඔය වගේම ගැටලුවක්. ඒකෙදි අපිට කියනවා කුඩා ඝනක ඒක පරිමාව එතනදි ඝන ඒකක නෙවෙයි. ඒකකේ මොකක්ද කියලා දීලා තියෙනවා. මොකක් සම්බන්ධ ඝන ඒකකයක්ද කියලා දීලා තියෙනවා. ඝන සෙන්ටිමීටර කියලා. එහෙනම් 19.2 කොටසෙදි කලින් වගේම ඔන්න අපිට තියෙනවා ඝනක ටිකක පරිමාව ගණනය කරන්න. හරි. පළවෙනි එකේ දිග පැත්තට 3යි පළල පැත්තට 3යි උස පැත්තට 3යි. එහෙනම් 3 3 9යි 9 3 27යි. එහෙනම් ඝන සෙන්ටිමීටර දැන් ඒකකයක් තියෙනවා. ඝන සෙන්ටිමීටර 27ක් එන්න ඕනේ. ඔන්න පළවෙනි එක. ඝන සෙන්ටිමීටර 27ක් එන්න ඕනේ. B එක ගත්තොත් 3යි දිග පැත්තට පළල පැත්තට 2යි උස පැත්තට 2යි. 3 2 6යි 6 2 12යි. එහෙනම් ඝන සෙන්ටිමීටර 12ක් කියලා එයි. ඝන සෙන්ටිමීටර 12ක් කියලා එයි. හරි. තුන්වෙනි එකට අදාළව දිග පැත්තට 5යි පළල පැත්තට 3යි උස පැත්තට 2යි. එහෙනම් 5 සරත් 3 15යි 15 සරත් 2 30යි. ඝන සෙන්ටිමීටර ඔන්න ඒවි අපිට 30ක් කියලා. ඝන සෙන්ටිමීටර 30ක් කියලා එයි. හරිද බලන්න. ඝන සෙන්ටිමීටර 30ක්. ඔන්න C එකට අදාළව. ABC කොටස් තුනට අදාළව පළවෙනි එකට 27යි අනික 12යි අනික 30යි. හරි. සිනලි අවුලක් නැත. D එකට අදාළව හරි. ඒකත් මම ගත්තොත් දිග පැත්තට එහෙමනම් 4යි පළල පැත්තට 4යි උස පැත්තට 4යි. එහෙමනම් 4 වරක් 4 16යි 16 වරක් 4 64ක් කියලා එයි. එහෙමනම් මෙන්න ඒකක ඝන සෙන්ටිමීටර. ඝන සෙන්ටිමීටර 64ක් කියලා එයි. 4 වරක් 4 8යි කියලා ගත්තත් දන්නේ නැහැ කවුරු හරි. 4 වරක් 4 16යි 16 වරක් 4 64යි. ඔන්න D එක. ඒ ගණන් හතරත් සිතුකි හරි. ඔන්න පළවෙනි ගැටලුවේ කොටස් 7. 19.2 අභ්‍යාසය. හරි. එතනින් පස්සේ කරන්න කිව්වේ 19.3 කොටස. 19.3 කොටස පරිමා ගණනය කිරීමක් තවත් තියෙනවා. හරි. ඒක පළවෙනි අභ්‍යාස දෙකේ ලොකු අමාරු ගැටලු ටිකක් නැත. ප්‍රසිද්ධ ඒක හරි. අමිල ප්‍රමෝෂ හරි. ආමින්ද ඒ ටික අවුලක් නැහැ. හරි.
හරි 19.3 කොටසේ අපිට තියලා තියෙනවා ඝන සෙන්ටිමීටර එකක පරිමාවක් ඇති ඝනක 12ක් භාවිතයෙන් සැකසිය හැකි ඝනකාභ දෙකක්. හරි ඝනක 12ක් ඇසුරෙන් හදලා තියෙන්නේ මේ කියන ඝනකාභ දෙක. එකේ ඝනකාභයේ පරිමාව. හරි එවනම් පළවෙනි ඝනකාභය ගත්තොත් ඒකේ පරිමාව ඉතින් ඝනක 12ක් තියෙනවනේ. හරි එහෙනම් පළවෙනි එකේ පරිමාවත් ඝන සෙන්ටිමීටර 12යි. ඒ මොකද දිග පැත්තට 12යි, පළල පැත්තට 1යි, උස පැත්තට 1යි. එහෙනම් පළවෙනි එකේ පරිමාව 12යි. දෙවෙනි එකට අදාළව ගත්තොත් දිග පැත්තට 6යි, පළල පැත්තට 2යි, උස පැත්තට 1යි. ඒකේ පරිමාව එහෙමනම් ඝන සෙන්ටිමීටර 12යි. දෙන්නගේම පරිමාව වෙන්නේ 12යි. ඝන සෙන්ටිමීටර 12යි. එකේ ඝනකාභයේ දිග පළල එහෙනම් පළවෙනි ඝන වස්තුවට අදාළව දිග පළල උස කිව්වොත් දිග පැත්තට 12යි cm පළල පැත්තට 1යි cm උස පැත්තටත් 1යි cm. දෙවෙනි ඝන වස්තුවට අදාළව දිග පළල උස කිව්වොත් දිග පැත්තට 6යි cm පළල පැත්තට 2යි cm උස පැත්තට 1යි cm. හරිද? පරිමාව 12ක් වන තවත් ඝනකාභයක දිග පළල උස සඳහා ප්‍රකාශනයක් ගන්නලු. දිග පළල උස. ඉතින් පොඩ්ඩක් කල්පනා කරොත් ඒ කියන ඝනකාභයේ පරිමාවත් 12ම වෙන්න එපේ. එහෙනම් ගන්න පුළුවන් මිනුම් ටිකක් හිතුවොත් දිග විදියට 4 ගත්තොත් පළල විදියට 3 ගත්තොත් උස විදියට 1 ගත්තොත් ගැටලුවක් විවිධ බලන්න. 4 වරක් 3 12යි 12 වරක් 1 12යි. 4 3 1 ඒක ගන්න පුළුවන්. දිග පළල උස මාරු වුණත් කමක් නැහැ. 4 3 1 ඔය කියන අංක 3 තියෙන්න ඕන. වෙනත් තියෙනවද එහෙමනම් 12 හැදෙන්න වෙනත් ක්‍රම කවුරු හරි හොයාගත්තද? මේ ක්‍රමේ හැර 6 2 1. හැබැයි ඒක මෙතන තියෙන හින්දා මේකට ඒකම ගන්න එපා. කලින් ඩේමියන් එක ගත්තනේ. 6 2 1 කලින් ගත්තනේ. ඒකම ලියන්න එපා. වෙනස් කාරණයක් ලියන්න. very good. ආමින්ද තව කතාවක් කියනවා. හොඳයි. 2යි cm එහෙම නැත්නම් 3යි cm 2යි cm 2යි cm. හරි ආමින්දගේ තවත් අදහසක් ඕක. ඒකත් ගන්න පුළුවන්. දිග 3යි පළල 2යි උසත් 2යි. ඒ තුන් දෙනාව තෝරගන්නත් පුළුවන්. මෙන්න එකක්. එහෙම නැත්නම් මෙන්න එකක්. හරිනේ 3 වරක් 2 6යි 6 වරක් 2 12යි. ආමින්ද කියන විදිහට මේ කාරණේ ගන්නත් පුළුවන්. කිසි ගැටලුවක් නැහැ. 5යි 4යි 3යි ගන්න බෑනේ. 5යි 5 වරක් 4 20යි 20 වරක් 3 60යි. දුලාරි ඒක ගන්න බෑ. 12ක් නේ හැදෙන්න ඕනේ ගුණ කරාම 5 ගුණ කිරීම 4 20යි 20 ගුණ කිරීම 3 60යි. ඒක දුලාරි වැරදි. එකතු කරලා නෙවෙයි ගන්නෙ ගුණ කරලායි ගන්නෙ පරිමාව. දිග පළල උස ගුණ කිරීමෙන් තමයි හැදෙන්න ඕනේ. හරිනේ. ඔන්න 19.3 පළවෙනි ගැටලුව. අඩුපාඩු කියනවා නම් හරි ගස්සගමු ඉක්මනට. ප්‍රශ්නාංක 2 බලන්න තමුන් කරපු දේවල් හරිද කියලා. ඒකේ දීලා තියෙනවා ඝන වස්තු ටිකක් පරිමාව ගණනය කරන්න කියලා. එහෙනම් දෙකේ රෝමංක 1 පරිමාව වෙන සූත්‍රය දිග වැඩි කිරීම පළල වැඩි කිරීම උස. එහෙනම් දිග පැත්ත 10යි පළල පැත්ත 3යි 5යි උස පැත්ත 4යි. ඒ අනුව පළවෙනි එකට 10 ගුණ කිරීම 5 ගුණ කිරීම 4. 10 වරක් 5 කියන්නේ 50යි 50 4ක් කියන්නේ 200යි. මෙන්න රෝමංක 1 පරිමාව 200ක් එනවා.
ඒකක නිවැරදිද බලන්න ඝන සෙන්ටිමීටර් දාලා තියෙනවද කියලා බලන්න. CA මුලින් 3ක් දාලා තියෙනවද බලන්න. ඊළඟට ඝනකයක් දිග පළල උස සමානයි දෙවරක් 2. දෙවරක් 2 4යි 4ක් 2 8යි. ඒකක නිවැරදිද බලන්න ඝන සෙන්ටිමීටර් දාලා තියෙනව නේද කියලා බලන්න. හරි. රෝමංක 3 3 ගුණ කිරීම 3 ගුණ කිරීම 3. 3 3 9යි 9 3 27යි. එහෙමනම් බලන්න පරිමාව ඒකක නිවැරදිද කියලා ඝන සෙන්ටිමීටර 27 කියන්නේ. ඝන සෙන්ටිමීටර 27 කියන්නේ. රෝමංක 4 4 ගුණ කිරීම 4 ගුණ කිරීම 4. මීට කලිනුත් අපි මේ වගේම එකක් බැලුවා. 4 වරක් 4 16යි 16 වරක් 4 64යි. එහෙනම් ඝන සෙන්ටිමීටර 64යි. හරි පස්වෙනි කාරණේ ගත්තොත් 3යි 5යි 2යි. එහෙනම් මාරුණාට කමක් නැහැ මේ අගයන් දිග පළල උස මාරුණාට කමක් නැහැ 5යි 3යි 2යි කියලා ගත්තත් කමක් නැහැ. 3 5 15යි 15 2ක් 30යි. එහෙනම් ඝන සෙන්ටිමීටර 30යි. රෝමංක 6 5යි 2යි 2යි. 5 ගුණ කිරීම 2 ගුණ කිරීම 2. 5 වරක් 2 10යි 10 වරක් 2 20යි. ඝන සෙන්ටිමීටර 20යි. ඔන්න ප්‍රශ්නාංක 2ට අදාළව ඝන වස්තු 6. සිලුනි වැඩේ හරිද බලන්න. ඔන්න ප්‍රශ්න 6. මම හිතනවා හැමෝම වගේ හරියට කරලා ඇති. ඒ වගේ උදාහරණයක් කරා. හරි. ප්‍රශ්නාංක 3 බලමු. අපිට කියනවා ඝනකාභාකාර ඝන වස්තුවක් තියෙනවලු. මේ කියන පෙට්ටියේ පරිමාව දීලා තියෙනවා. එහෙමනම් අපෙන් අහනවා දිග දීලා තියෙනවා, පළල දීලා තියෙනවා. උස වෙන්නේ කොච්චරද කියලා. ඉතින් අපි සම්බන්ධතාවයේ ලියුවොත් කොහොමද පරිමාව හොයන්නේ කියලා. පරිමාව සමානයි දිග පැත්ත ගුණ කිරීම පළල පැත්ත ගුණ කිරීම උස පැත්ත. ඉතින් පරිමාව කියන්නේ කීයද කියන එක අපිට හොයන්න දෙයක් නැහැ. ඒක දීලා තියෙනවා 60යි. දිග පැත්ත අපිට දීලා තියෙනවා 6යි. පළල පැත්ත දීලා තියෙනවා 2යි. උස පැත්ත දන්නේ නැහැ. මම එදා කිව්වා නොදන්නා දෙයක් ප්‍රකාශ කිරීම සඳහා අපි අන්‍යයන්තයක් ඒව නැත්තම් බීජීය සංකේතයක් යොදා ගන්නවා කියලා. ඔන්න මම යොදාගත්ත බීජීය සංකේතය. එහෙනම් දැන් කොහොමද අපි x ගණනය කරන්නේ? කොහොමද දැන් x ගණනය කරන්නේ? අපිට මේ දෙන්නා වැඩි කරගන්න පුළුවන්, ගුණ කරන්න පුළුවන්. 6 වරක් 2 12යි. එහෙනම් 12යි x සමානයි 60ට. කාටද මතක මම එදා කිව්වා මේ සම්බන්ධතාවයට මොකක්ද කියන්නේ කියලා. මේ සම්බන්ධතාවයට මොකක් කියනවා කියලාද මම එදා කිව්වේ. ගිය සතියේදී කතා කරා. මේ සම්බන්ධතාවයට හොඳ නමක් කිව්වා. මේ පාඩම අපි කරා. මොකක් සම්බන්ධයෙන්ද කිව්වේ? මොනවා කියලාද කිව්වේ? හොඳයි. සිනරිට මතකයි. සිනරි හොඳයි. මේකට කියනවා කියලා කිව්වා මොකක් කියලාද? ඔව් සමීකරණයක් කියලා. මේ ඇවිල්ලා සමීකරණ. එහෙමනම් සමීකරණයක් විසඳන්න ඕනේ අපි දැන්. නොදන්නා පදේ x. එහෙනම් x කියන කෙනාව තනි කරගන්න ඕනේ. x කියන කෙනාව තනි කරගන්න නම් මේ 12 මෙතනින් එලවන්න ඕනේ. මතකද මේ කතන්දරේ? කොහොමද අපි 12 කෙලෙන්නේ? මෙතන x කියන කෙනත් එක්ක 12 අතර තියෙන සම්බන්ධතාවයේ ගුණ කිරීම. 12x කියන්නේ 12 ගුණ කිරීම x කියන එක. එහෙනම් ගුණ කිරීමේ 12 කෙලවන්න නම් හරි. සිලුනි කියනවා හරි. එයාගේ විරුද්ධවාදියා. කවුද විරුද්ධවාදියා? බෙදීමක් ගේන්න ඕන. ඉරේ තේරුමත් බෙදීමනේ. හැබැයි සමීකරණේ දකුණු පසට යම් කිසි දෙයක් කරනවා නම් ඒ දේම වම් පැත්තට කරන්නත් ඕනේ. එහෙනම් වම් පැත්තත් මොකද කරන්න ඕනේ? අන්න 12න් බෙදන්න ඕනේ. දකුණු පස කරන දේම වම් පැත්තට. එහෙනම් 12ට 12 ඉවත් වේවි. x තනි වේවි. 60 12න් බෙදුවොත් අපිට එවි 5ක් කියලා. ඉතින් x කියලා ගත්තේ උස. එහෙනම් උස ඇවිත් සමාන වෙන්නේ කීයටද? සෙන්ටිමීටර 5කට. ඒක පරිමාව නෙවෙයි උස කියන්නේ දිගක්. ඒ නිසා ඒකක සෙන්ටිමීටර 5ක් වෙන්න ඕන. සෙන්ටිමීටර 5ක් වෙන්න ඕන. නිකම්ම උත්තරේ 5 දාලා තියෙනවා නම් වහම හදාගන්න අදාළ ක්‍රමය මොකක්ද කියන එක. නිකන් උත්තර හරියන්නේ නැත. හරි. ප්‍රශ්නාංක 4 4
ප්‍රශ්නක 4 ඔන්න අපිට කියනවා මෙන්න මෙහෙම දෙයක්. ඝනකාව හැඩතේ ඇසුරුමක දිග 1.5 මීටර කියලා දීලා තියෙනවා. පළල මීටර 1යි උස සෙන්ටිමීටර 80යි කියලා දීලා තියෙනවා. මේක අහනවා අපිට ඔය කියන ඇසුරුමේ දිග පළල උස හරි දිග හා පළල සෙන්ටිමීටර වලින් ලියන්න කියලා. උස කොහොමද සෙන්ටිමීටර වලින් තියෙන්නේ? කාටද මතක මීටර එකක් කියන්නේ සෙන්ටිමීටර කොච්චරක්ද කියලා? මීටර එකක් කියන්නේ සෙන්ටිමීටර කොච්චරක්ද? මීටර එකක් කියන්නේ හොඳයි. ගවිෂණ මතකයි සෙන්ටිමීටර කොච්චරක්ද? සෙන්ටිමීටර 100ක්. එක මීටරයක් කියන්නේ සෙන්ටිමීටර 100ක්. හොඳයි. කියන්නේ හරි. මීටර එකක් කියන්නේ සෙන්ටිමීටර 100ක්. එහෙමනම් මීටර 1.5ක් කියන්නේ කොච්චරක් වෙන්න ඕනද? මීටර 1.5. එකකුයි 0.5. ඒ කියන්නේ 1.5 සෙන්ටිමීටර බවට හරවන්න නම් 100ෙන් ගුණ කරන්න වෙනවනේ. 100ෙන් ගුණ කරනවා කියන්නේ දශම තීත ඉලක්කම් දෙකක් මොකද වෙන්නේ? අන්න පිටිපස්සට යන්න ඕනේ. එහෙමනම් 1.5 දශම තීත එකක් ඉලක්කම් දෙකක් පිටිපස්සට යනවා කියන්නේ සෙන්ටිමීටර කොච්චරක් වෙනවද? සෙන්ටිමීටර 150ක් වෙනවා. 1500 නම් නෙවෙයි. දශම තීත මෙතන ඉඳලා ඉලක්කම් දෙකක් පිටිපස්සට යනවා. 100 ගුණ කරනවා කියන්නේ අන්න ඒකයි. එතකොට 150 සෙන්ටිමීටර. හොඳයි. ගොඩක් කට්ටිය හරි. ඒත් එක්කම පළල මීටර 1යි. මීටර 1යි කියන්නේ සෙන්ටිමීටර කොච්චරද? 100ක්. එහෙනම් පළල 100. මෙන්න මේක අමතක නම් දාගන්න පැත්තක. ඊළඟට පරිමාව ඝන සෙන්ටිමීටර වලින් හොයන්නලු. ඉතින් අපි දන්නවා පරිමාව කියන්නේ දිග ගුණ කිරීම, පළල ගුණ කිරීම, උස. ඉතින් දිග පැත්ත 150යි, පළල පැත්ත 100යි, උස පැත්ත 80යි. දැන් ඉතින් ඕක ගුණ කරන්න තමයි තියෙන්නේ. දැන් අපේ කට්ටිය හිතනවා මේක හරි අමාරු වැඩක් කියලා. ඔන්න බලා ගන්න ලේසි විදියක් මම මේක කියලා දෙන්නම්. මුලින්ම මෙතන තියෙන බිංදු තියෙන්නේ. බිංදු තියෙනවා කීයක්ද? 4ක් තියෙනවානේ. මෙතන 1යි, මෙතන 2යි, මෙතන 1යි. ඔය බිංදු ටික අමතක කරන්න. බිංදු ටික අමතක කරන්න. අමතක කරලා බිංදු ටික අගට තියෙන බිංදු ටික අමතක කරලා ඉලක්කම් ටික විතරක් ගුණ කිරීම කරන්න. 15 ගුණ කිරීම 1 15යි. ඒ එන උත්තරේ 8න් වැඩි කරන්න. එහෙනම් 15 සරක් 8. 15 සරක් 8. ඒ අනුව අපිට එවි කීයක්ද? 120ක්. ඒ 120 දාන්න. දාලා ඉවර වෙලා අපි දැන් අර අමතක කරපු බිංදු ටිකක් තිබ්බනේ කීයක්ද? බිංදු 4ක්. ඒ අමතක කරපු බිංදු 4 අන්තිමට දාන්න. මෙන්න උත්තරේ. එහෙනම් ඝන සෙන්ටිමීටර වලින් අපිට ඒවි මෙන්න මේ විදිහට. ලක්ෂ 12යි එහෙම නැත්නම් සම්මත විදිහට 1 මිලියන 200,000ක් එයි. 1 මිලියන 200,000ක් එයි. ඔව්ද බලන්නකෝ. 12.5ක් එන්න ඕනේ. 12.5ක් එන්න ඕනේ. ලක්ෂ 12. එහෙම නැත්නම් 1 මිලියන 200,000. හොඳයි. බලන්න මම අර ගුණ කරපු විදිය මතක තියාගන්න පුළුවන් නම් ලේසියි. බිංදු ටික අමතක කරලා ගුණ කරලා අන්තිමට බිංදු ටික දාන්න. ඔච්චරයි. හරි. නැවතත් හැබැයි පරිමාව හොයද්දී ඒක ගුණ කරන විදිය ක්‍රමයේ පෙන්නලා නිකම් උත්තරේ දාන්නේ නැතිව කරනවා නම් හොඳයි. ඔන්න ප්‍රශ්න අංක 4. හරි. අවසාන ප්‍රශ්නේ අපිට කියනවා දිග 3 සෙන්ටිමීටර, පළල 3 සෙන්ටිමීටර, උස 1 සෙන්ටිමීටර වූ ගිනි පෙට්ටියක් ඔන්න දැන් රූපේ තියෙනවා. සෙන්ටිමීටර වලින්මයි දිග පළල උස දීලා තියෙන්නේ. ඒක ගැන සැලකිලිමත් වෙන්න ඒකක වෙනස් නම් එකම ඒකකයක් විදිහට හදාගන්න. මේක ගැටලුවක් නෑ ඔක්කොම තියෙන්නේ සෙන්ටිමීටර වලින්. එහෙනම් එක පරිමාව ගණනය කරන්නලු. එහෙනම් පරිමාව ඇවිල්ලා දිග ගුණ කිරීම, පළල ගුණ කිරීම, උස. ඉතින් දිග පැත්ත ඇවිත් 3යි, පළලත් 3යි, උස 1යි. එහෙනම් 3 වරක් 3 9යි, 9 වරක් 1 9යි. එහෙනම් පරිමාවේ ඒකක ඝන සෙන්ටිමීටර
කවුරු හරි එක්කෙනෙක් හරි ඔතන දාලා ඇති උත්තරේ 6යි කියලා. තුමරත් 3 6යි කියලා දාලා ඇති. එහෙම වෙලා නැතුව ඇති කියලා මම හිතනවා. 6 දාලාද නැහනේ. තුමරත් 3 9යි. එහෙනම් ඝන සෙන්ටිමීටර 9යි. දර්ශි ඒක හරි ඇති කියලා මම හිතනවා. ඝන සෙන්ටිමීටර 9ක් කියලා ඒක. හරිනේ. හොඳයි. රෝමාංක 2 ඒක කියනවා මෙම ගිනි පෙට්ටි 12ක් ඇසුරුමක් තුළ ගිනි පෙට්ටි 4ක් බැගින් වූ තට්ටු 3ක් ලැබෙනසේ අන්න අඩංගු කරලා තියෙනවා. එහෙමනම් මෙම ගිනි පෙට්ටි 12ක් මේ වගේ ගිනි පෙට්ටි 12ක්. එහෙනම් ගිනි පෙට්ටි 12ම ගත්තොත් එහෙනම් මේ ගිනි පෙට්ටි 12ක් දානවලු ගිනි පෙට්ටි 12ක් කියන්නේ අපිට ඕන නම් මුලින්ම මේ 12ම පරිමාව හොයන්නත් පුළුවන්. හරි ඊට කලින් ඒගොල්ලෝ අහන්නේ ගිනි පෙට්ටි 12ක් හදනවලු දිග පැත්තට ගිනි පෙට්ටි හදනවලු කීයක්ද 4ක් දිග පැත්තට ගිනි පෙට්ටි 4යි ඒත් එක්කම තට්ටු 3ක් උඩට තට්ටු 3ක් කියනවා. එහෙනම් 4 4 තට්ටු 3ක් කියනවා. මේ විදිහට දිග පැත්තට 4ක් කියනවා. පළල පැත්තට එතකොට 1යි නෙන්නේ. මේ විදිහට නෙන්නේ. හරි මේ පැත්තට 4 4 ඒ වගේ විදිහට තට්ටු 3ක් උඩට ගහනවා. 4 ඒව 3. එහෙනම් දිග පැත්ත කියන්නේ මේක. පළල පැත්ත මේක. උස පැත්ත මේක. එහෙනම් ඒකේ මිනුම් තමයි අපෙන් අහන්නේ. දැන් අපි දන්නවා එකක දිග 3යිනේ. ඒ වගේ 3 කොටස් 4ක් එනවා. එහෙනම් දිග පැත්ත ඇවිල්ලා සෙන්ටිමීටර 12යි. පළල පැත්ත 3යිනේ. ඒ පැත්තට දාන 1යිනේ. එහෙනම් පළල පැත්තට සෙන්ටිමීටර 3යි. උස පැත්තට කියන්නේ එකක් ඇවිල්ලා සෙන්ටිමීටර 1යිනේ. තට්ටු 3ක් දානවානේ. එහෙනම් උස පැත්තට එන්න ඕනේ සෙන්ටිමීටර 1ඒව 3ක්. 3යි සෙන්ටිමීටර. මෙන්න දිග පළල ඒත් එක්කම උස. දිග 12යි පළල 3යි උස ඇවිත් 1යි. හරි ඔන්න පිළිතුරු රෝමාංක 1 සහ රෝමාංක 2. රෝමාංක 3 අපෙන් අහනවා මෙම ඇසුරුමේ පරිමාව ගණනය කරන්නට කොහොමද අපි පරිමාව ගණනය කරන්නේ කියලා. ඉතින් අපි දැන් දිග පළල උස දන්නවා. එහෙනම් දිග පැත්තට වෙන්නේ 12යි පළල පැත්තට වෙන්නේ 3යි උස පැත්තට වෙන්නේ 3යි. හරිද? එහෙමනම් 12 3 36යි 36 3ෙන් වැඩි කරලා බලන්නකො කීයක් කියවිද කියලා. අන්න 108ක්. ඒගොල්ලෝ කොහොමද කියන්නේ? පරිමාව 108ක් ඝන සෙන්ටිමීටර 108ක් වෙන බව පෙන්වන්න කියලා. මම හිතනවා පස්සේ මේකේ නම් අඩුපාඩු ඇති කියලා. එහෙම නැත්නම් කෙටි විදියක් තියෙනවා මේක හොයන්න. මොකද්ද අනිත් කෙටි විදිය? අපි දන්නවා ගිනි පෙට්ටි එකක පරිමාව 9ක් කියලා. ගිනි පෙට්ටි 12ක පරිමාව හොයන්න කෙලින්ම 9 12න් වැඩි කරලා ගන්නත් පුළුවන්. 9 12න් ගුණ කරලා ගන්නත් පුළුවන්. ඒකත් ගැටලුවක් නැහැ. එහෙම නැත්නම් අර කියන ඇසුරුම හදද්දි දිග පැත්තට ගිනි පෙට්ටි 4ක් දාන හින්දා දිග පැත්තට 12ක් පළල පැත්තට එතකොට එක ගිනි පෙට්ටිය නැටෙන්නේ. ඒ කියන්නේ 3යි. උස පැත්තට ගිනි පෙට්ටි තට්ටු 3ක් එන හින්දා 1 1 1 3ක් එනවා. ඒ කියන්නේ සෙන්ටිමීටර් 3ක් එනවා. ඒ තුන වැඩි කරලා වුණත් ගුණ කරලා වුණත් අපිට පරිමාව ගන්න පුළුවන්. ඔය ඕනෑම ආකාරයකට ගන්න පුළුවන්. එහෙනම් 12 ගුණ කිරීම 3 ගුණ කිරීම 3 හරි එක්ක ගිනි පෙට්ටියක එන පරිමාව ගිනි පෙට්ටි 8ක් තියෙන හින්දා 8න් ගුණ කරලා ගන්නත් පුළුවන්. නෑ ගිනි පෙට්ටි 12ක් තියෙන හින්දා 12න් ගුණ කරලා ගන්නත් පුළුවන්. හරි පස්වෙනි කාරණේ හරියට බලන්න. සඳිනීම ආපහු පස්සේ බලන්න රෙකෝඩින් එක. එතකොට සඳිනීමේ ප්‍රශ්න විසඳ ගන්න පුළුවන්. හරි මාතෘකාව ලියමු එහෙමනම් පරිමාව නිමානය. හරි ඒක මේකේ පස්සේ අපි
බලමු සිනලි අවසාන කොටස අපි ඉවර කළාම පරිමාව අන්තිම කොටස පොඩි කොටසක් එක අනුමාත්‍රකාව ලියන්න පරිමාව නිමානය පරිමාව නිමානය ප්‍රශ්න තුනක් බලන්න තියෙනවා ඔව් ඒක මම බලන්න මේ කොටස ඉවරනට පස්සේ හරි පරිමාව නිමානය පරිමාව නිමානය පරිමාව නිමානය නිමානය කිරීමක් මීට කලිනුත් අපිට හම්බ වෙච්ච වචනයක් නිමානය කිරීමක් කියලා අදහස් කරන්නේ හරි යම් ප්‍රමාණයක් ආසන්න අගයකට ප්‍රකාශ කිරීමක් අපි කියනවා මොකක් කියලාද අන්න නිමානයක් කියලා. එතකොට පරිමාව නිමානය කරනවා කියන්නේ යම් ඝන වස්තුවක හරි අවකාශයෙන් ගනු ලබන ඉඩ ප්‍රමාණය. හරි ආසන්න අගයකට ප්‍රකාශ කිරීම අපි හඳුන්වනවා එහි පරිමාව නිමානය කිරීමක් කියලා. හරි ආසන්න අගයකට ප්‍රකාශ කිරීම. හරි යම් ඝන වස්තුවක පරිමාව ආසන්න අගයකට ප්‍රකාශ කිරීම නිමානය කිරීමක් කියලා හඳුන්වන්න පුළුවන් පරිමා නිමානයක් කියලා. හරි කරුවක් දාලා ලියා ගන්න මෙහෙම යම් ඝන වස්තුවක පරිමාව කරුවක් දාලා යම් ඝන වස්තුවක පරිමාව යම් ඝන වස්තුවක පරිමාව යම් ඝන වස්තුවක පරිමාව ආසන්න අගයකට ප්‍රකාශ කිරීම ආසන්න අගයකට ප්‍රකාශ කිරීම එම ඝන වස්තුවේ නිමානිත එහෙම නැත්නම් නිමානය කළ එම ඝන වස්තුවේ නිමානය කළ පරිමාවක් ලෙස නිර්මාණය කළ පරිමාවක් ලෙස දැක්විය හැක. නිර්මාණය කළ පරිමාවක් ලෙස දැක්විය හැක. හරි උදාහරණයක් ගත්තොත් මෙහි අඳුරුගල කොටසේ දැක්වෙන පරිමාව ඝන සෙන්ටිමීටර් 15ක් නම් ඝනකාභයේ මුළු පරිමාව නිර්මාණය කරන්න. ඒ කියන්නේ මේ කියන ඝන වස්තුවේ මුළු පරිමාව කොච්චරක් වේවිද කියලා නිර්මාණය කරන්නද. හරි මම කලින් කිව්වේ යම් ඝන වස්තුවක පරිමාව ආසන්න අගයකට ප්‍රකාශ කිරීම. ආසන්න අගයකට ප්‍රකාශ කිරීම එම ඝන වස්තුවේ නිර්මාණය කළ පරිමාව ලෙස දැක්විය හැකියි. එම ඝන වස්තුවේ නිර්මාණය කළ පරිමාව ලෙස දැක්විය හැකියි. ආසන්න අගයකට ප්‍රකාශ කිරීම පරිමාව ඒකට අපි කියනවා නිර්මාණය කළ පරිමාව විදියට. හරිද? එහෙමනම් දැන් මේ කියන ඝන වස්තුවේ මේ අඳුරු කරපු කොටසට අදාළ පරිමාව ඝන සෙන්ටිමීටර් 15ක් වෙලා. එහෙනම් සම්පූර්ණ ඝනකාභයට අදාළව පරිමාව කොච්චරක් වේවිද? ඒක නිර්මාණය කරන්න. දැන් ඒක හරියටම මැනලා කියනව නෙවෙයිනේ. ආසන්නව ප්‍රකාශ කිරීම. ආසන්නව ප්‍රකාශ කිරීම. මොකද හිතන්නේ? කොච්චරක් වගේ වේවිද? අඳුරු කරපු කොටසට අදාළව 15ක් තියෙන පරිමාව. ඝන සෙන්ටිමීටර් 15ක්.
ඒ වගේ කොටස් කීයකින්ද අන්න ඒකයි ඔයගොල්ලෝ කල්පනා කරන්න ඕනේ. ඒ වගේ කොටස් කීයකින්ද සම්පූර්ණ ගණකාභය හැදෙන්නේ? ඒ වගේ කොටස් කීයකින්ද සම්පූර්ණ ගණකාභය හැදෙන්නේ? අර අඳුරු කරපු කොටස වගේ කී ගුණයක් වගේ වෙන්නේ නැතිද? සිලෝනි සිනලි හරි අදහසක් තියෙනවා. ඒ වගේ කොච්චරකින්ද සම්පූර්ණ ගණකාභය හැදෙන්නේ? අන්න ඒක කල්පනා කරන්න. අර පොඩි අඳුරු කරපු කොටස වගේ කී ගුණයක්? දෙගුණයක් තියෙනවනේ. එහෙනම් හිතන්නකෝ ඒ අර අඳුරු කරපු පරිමාව 15 නම් ඝන සෙන්ටිමීටර සම්පූර්ණ එකේ පරිමාව කොච්චරක්ද කියලා. හරි මොකද හිතන්නේ? ඔව් අඳුරු කරපු කොටසට අදාළ වෙන පරිමාව 15යි. ඒ වගේ කී ගුණයක්ද අර කියන ලොකු ඝනකාභය. මේ වගේ අඳුරු කරපු කොටස් කීයක් මේ කියන ඝන වස්තුව ඇතුලේ තියෙනවද? ඔය ඝනකාභය ඇතුලේ තියෙනවද? පොඩි දෙයක් තියෙන්නේ. මේ අඳුරු කරපු කොටස් කීයක් මේ කියන ඝනකාභය ඇතුලේ තියෙනවද? දෙකයිනේ අනේ. හරි. Tamange S දෙක Tamanට විශ්වාස නම් මේ වගේ කොටස් දෙකකින් නේද ඔය කියන සම්පූර්ණ ඝනකාභය හැදෙන්නේ. ඉතින් එක කොටසක 15ක් නම් ඉතින් මොකද කරන්න ඕනේ? ඒ වගේ කොටස් දෙකක් තියෙනවනේ. එහෙනම් 15 කොටස් දෙකක්. ඉතින් 15 කොටස් දෙකක් කියන්නේ ළමයි කොච්චරක් වෙන්න ඕනේද? එහෙනම් ඔන්න පරිමාව ඝන සෙන්ටිමීටර 30යි. ඔන්න පරිමාව එහෙමනම් ඝන සෙන්ටිමීටර 30යි. එකක කොටසක දන්නවනම් ඒ වගේ කොටස් කීයක් තියෙනවද? එහෙමනම් පරිමාව කොච්චරද? පොඩි කාරණයක් තියෙනවා. හරිද? දැන් හිතමු තව එකක්. මෙන්න මේ වගේ එකක්. අපිට දෙනවලු ඝනකාභයක් හරි අපිට දෙනවලු ඝනකාභයක් මෙහෙම ඒක ඇතුලේ තියෙනවලු ඒක ඇතුලේ කොටසේ තියෙනවලු වෙනත් පොඩි ඝනකාභයක්. හරි ඒක ඇතුලේ වෙනත් ඝනකාභයක් බහලලා තියෙනවලු. හරි ඒකේ ඇවිල්ලා දිග පැත්ත 5යිලු පළල පැත්ත උස පැත්ත හිතන්නකෝ 2යි කියලා පළල පැත්ත ඇවිල්ලා 3යිලු පළල පැත්ත ඇවිල්ලා 3යිලු දිග පැත්තට 5යි පළල පැත්තට 3යි උස පැත්තට 2යි මේ කොටසට අදාළව පරිමාව ගණනය කරන්න අපිට අවස්ථාවක් දීලා තියෙනවා. ඒ අනුව මුළු පරිමාව කොච්චරක් වේවිද කියලා හිතන්න තියෙනවා. කොහොමද ළමයි අපි දැන් ඕක කල්පනා කරන්නේ? අන්න ටිකක් අමාරු වැඩක්. අර ලොකු ඝනකාභය ඇතුලේ පොඩි ඝනකාභයක් තියෙනවා. ඒ පොඩි ඝනකාභයේ දිග පළල උස දීලා තියෙනවා. අපි එහෙමනම් ඉස්සෙල්ලාම අර කුඩා එකේ හොයලා බලමු. කුඩා ඝනකාභයේ පරිමාව. කොහොමද අපි කුඩා ඝනකාභයේ පරිමාව හොයන්නේ? ඒකේ දිග පළල උස දීලානේ තියෙන්නේ. ඒකේ දිග පළල උස දීලා තියෙන්නේ. දිග පැත්ත 5යි, පළල පැත්ත 3යි, උස පැත්ත 2යි. එහෙනම් 5 × 3 15යි, 15 × 2 30යි. මෙන්න කුඩා ඝනකාභයේ පරිමාව හොයාගන්න. කුඩා ඝනකාභයේ පරිමාව හොයාගන්න පුළුවන්. කුඩා ඝනකාභයේ පරිමාව 30යි. දැන් තමයි හොඳම වැඩේ තියෙන්නේ. දැන් ඊට පස්සේ අපි මොකද කරන්නේ? මේ කියන කුඩා ඝනකාභ
කීයක් විතර මේ කියන ලොකු ඝනකාභය ඇතුලේ දාලා තියෙනව ඇද්ද? ඒක හිතුවනම් හරි. පොඩ්ඩක් හිතමු බලන්න. කීයක් විතර දාලා ඇද්ද? කීයක් විතර ඔයගලන්ට හිතෙන්නේ දාලා ඇද්ද? 10ක්. එහෙමද? 10කට වඩා දාන්න බැරිද? පොඩ්ඩක් හිතුවොත් හොඳයි. චතුකිගේ අදහසක් තියෙන වෙනත් අදහසක්. ඔව්. මොකද හිතන්නේ අනිත් කට්ටිය? 30ක් විතර තියනවා. ඔව්. බලමු. මෙහෙම හිතන්න පුළුවන්. මේ පැත්තට දැන් තිබ්බනේ ඝනකාභයක්. මෙන්න මේ පැත්තට. ඒ වගේම එකක් මෙතනක් තියෙන්න පුළුවන්. ඒතර මේ පැත්තට දෙකයි. දිග පැත්තට දෙකයි. දිග අතර දෙකක් තියෙන්න පුළුවන්. හරිද? දිග පැත්තට දෙකක් තියෙන්න පුළුවන්. මේ පැත්තට ඝනකාභ දෙකක් තියෙන්න පුළුවන්. පළල අතට මේ පැත්තට කොටස් 3ක් විතර තියෙන්න පුළුවන්. පළල අතට කියන්නේ මේ පැත්තට. ඒතර මේ පැත්තට කොටස් 3ක්. ඒතකොට දිග පැත්තට දෙකකුත් පළල පැත්තට 3කුත් උස පැත්තට කල්පනා කරලා බැලුවොත් 1යි 2යි 3ක්. ගොඩක් විට දිග පැත්තට දෙකක් තියෙන්න පුළුවන්, පළල පැත්තට ඝනකාභ 3ක් තියෙන්න පුළුවන්, උස පැත්තට ඝනකාභ දෙකක් තියෙන්න පුළුවන්. මේ 3ක් තියෙන්න පුළුවන්. එහෙමනම් මුළු ඝනකාභ දෙවරක් 3 6යි, 6 වරක් 3 18ක්. 18ක් තියෙන්න පුළුවන්. වඩාත් සාර්ථක උත්තරේ 18. මේ පැත්තට ඔයගොල්ලෝ 3ක් කියලා ගත්තොත් නම් ඒ 3යි 27ක් කියලා එවි එතකොට. හරි. ගොඩක්ම දැන් මේක අර රූප සටහනත් එක්ක ඒක බලන විදියත් එක්ක තමයි පොඩ්ඩක් වෙනස් වෙන්නේ. එහෙනම් දිග පැත්තට 3ක් දෙකක් තිබ්බොත්, පල්ල පැත්තට 3ක් තිබ්බොත්, උස පැත්තට 3ක් තිබ්බොත්, එහෙනම් දිග පැත්තට 2යි පල්ල පැත්තට 3යි කියන්නේ යට තට්ටුවේ විතරක් තියෙනවා දෙවරක් 3 6ක්. උස පැත්තට තට්ටු 3ක් තියෙනවනේ. එතකොට යට තට්ටුවේ 6ක් නම් උසට තියෙන්නේ 3ක් නම් 6 කොටස් 3ක් කියන්නේ සිනලි 18. එහෙනම් මුළු පරිමාව කියන්නේ එකක පරිමාව 30 නම් 18ක පරිමාව. එහෙනම් බිංදුව අමතක කරලා ගුණ කරොත් 54යි. අන්තිමට අමතක කරපු බිංදුව දැම්මොත් 540යි. එහෙනම් නිමානිත පරිමාව. හරි. 540ක්. ඝන සෙන්ටිමීටර 540ක් කියලා අපිට නිමානය කරගන්න සාධාරණ හේතුවක් තියෙනවා. ඒ කියන්නේ අපි බලන්න ඕනේ ඒක ඇතුලේ තට්ටු කීයක් හදාගන්න පුළුවන්. ඒ කියන්නේ ඝනකාභ කීයක් ඒ කියන පෙට්ටිය ඇතුලේ දාන්න පුළුවන්. එහෙමනම් අපි මේ පෙට්ටියේ පරිමාව කොච්චරද කියලා බලමු. එහෙනම් එකක හොයලා ඒ වගේ ගොඩවල් කීයක් දානවද කියලා හිතලා ඒක ගුණ කරලා බලන්න පුළුවන්. හැබැයි ඉතින් අපි ඔක්කොටම කලින් හොයාගන්න ඕනේ ඒක ඇතුලේ දාන්න පුළුවන් ඝනකාභ හැඩති ඝන වස්තු කීයක් තියෙනවද කියලා. ඒක තමයි මම දිග පැත්තට කොච්චරක් දාන්න පුළුවන්ද, පල්ල පැත්තට කොච්චරක් දාන්න පුළුවන්ද, උස පැත්තට කොච්චරක් දාන්න පුළුවන්ද කියලා බැලුවා. ඉතින් දිග පැත්තට දෙකක් වගේ පුළුවන්, පල්ල පැත්තට 3ක් වගේ දාන්න පුළුවන්, උස අතට 3ක් වගේ දාන්න පුළුවන්. එහෙනම් දෙවරක්, තුන්වරක්, 3. අපි අර මුලින්ම කරපු අභ්‍යාස දෙකේදී ගත්තේ අන්න ඒ විදිහට. හරි. ආසන්නම අගේ හරියට තියෙන්න ඕනේ. දැන් මෙතනට කොහෙත්ම ගැලපෙන්නේ නැහැනේ. දිග පැත්තට 10ක් දාන්න පුළුවන්. පල්ල පැත්තට 15ක් දාන්න පුළුවන්. ඒ වගේ උත්තර බෑ. දැන් මේකට කෙනෙක්ට කියන්න පුළුවන් ආසන්න වශයෙන් ඝනකාභ ඊට වඩා වෙනස් ප්‍රමාණයක්. ඒ කියන්නේ දිග පැත්තට 3යි, පල්ල පැත්තට 3යි, උස පැත්තට 3යි. ඒකත් ගැටලුවක් නෑ. එතකොට ඝනකාභ 27ක් වෙනවා. හැබැයි ඉතින් හරියට බලන්න ඕනේ ඕගොල්ලෝ ඇඳ ගන්න ඝන වස්තුව ඇතුලේ ඇත්තටම දිග පැත්තට 3ක් දාන්න පුළුවන්ද කියලා. දැන් මේකේ හැටියට එහෙම බෑ. දෙකක් තමයි ගැලපෙන්නේ. ඉතින් අපි තෝරා ගන්න ප්‍රමාණය වැඩි වෙනවා නම් ඕනවට වඩා, එහෙම නැත්නම් ඕනවට වඩා අඩු වෙනවා නම් අපේ උත්තරේ වැරදි. ආසන්න පිළිතුර තමයි බලාපොරොත්තු වෙන්නේ කොච්චරක් වේවිද කියලා. හරි. උදාහරණ දෙක දාගමු. පරිමාණ නිමානිත අවස්ථා දෙකකට
හරි උදාහරණ හරි ඊළඟ උදාහරණය මම ඉස්සෙල්ලා එක අපහැදිලි අයට තව එකක් කරන්නම්. රූප සටහන තුල තමයි මේ කාරණේ තියෙන්නේ අතරම. පාදකන ගණකයේ පරිමාව නිමානය කරන්න කියලා කියනවා. හරි හරි ගණකයක් තියෙනවා. ඔය කියන ගණකය ඇතුලේ හරි ඔය කියන ගණකය ඇතුලේ අපිට දීලා තියෙනවලු තවත් ගණකයක් බහලලා තියෙනවා. මේක ඇතුලේ තවත් ගණකයක් තියෙනවලු. හිතන්නකෝ මේක ඇතුලේ තවත් ඉතින් ඔන්න ගණකයක් තියෙනවා කියලා. මේක ඇතුලේ බහලා තියෙනවලු තවත් ගණකයක්. මම නිරූපණය කරන්නේ ඒක ඇතුලේ තවත් ගණකයක් බහලා තියෙනවලු. හරි ඒක ඇතුලේ තවත් ගණකයක් තියෙනවා. හරි ඒක හිතන්නකෝ 5යි මේ පැත්තත් 5යි උස පැත්තත් 5යි කියලා සෙන්ටිමීටර්. හරි එහෙමනම් මේ කියන ලොකු ගණකයේ ඇතුලේ ගණකයේ තුල පරිමාව කොච්චරක්ද කියලා නිමානය කරන්නලු. ඉතින් අපි ඒක ඇතුලේ තියෙන එක ගණකයක් දන්නවා. ඒක ඇතුලේ තියෙන එක ගණකයක් දන්නවා. දැන් මේක ත්‍රිමානව හිතන්න ඕනේ. ඒක ඇතුලේ තව පොඩි ගණකයක් තියෙනවා. එහෙනම් පොඩි ගණකේ පරිමාව හොයාගන්න පුළුවන්. එහෙනම් ඉස්සෙල්ලාම හොයාගමු කුඩා ගණකයේ පරිමාව කොච්චරක් වේවිද කියලා. කුඩා ගණකයේ පරිමාව කොච්චරක් වේවිද කියලා. මොකද හිතන්නේ? කුඩා ගණකයේ තුල පරිමාව කොච්චරක් වේවිද? දිග දන්නවා, පළල දන්නවා, උස දන්නවා. එහෙනම් කුඩා ගණකයේ පරිමාව කියන්නේ දිග 5යි, පළලත් 5යි, උසත් 5යි. ඒ කියන්නේ 5 5 25යි, 25 5 125යි. එහෙනම් විශාල ගණකයේ පරිමාව නිමානය කරොත් අපි දැන් ඉස්සෙල්ලාම හිතන්න ඕනේ අපිට කොච්චරක් පුළුවන් වෙයිද අපිට කොච්චරක් මේ වගේ ගණක මේක ඇතුලේ දාන්න පුළුවන් වෙයිද කියලා හොඳට හිතන්න. ඉතින් දැන් මේ පැත්තට ගත්තොත් ලොකු ගණකාවේ දිග පැත්තට ගත්තොත් මේ වගේ චූටි ගණක කීයක් දාන්න පුළුවන් වෙයිද? දිග පැත්තට චූටි ගණක කීයක් දාන්න පුළුවන් වෙයිද? සිනලි දිග පැත්ත කියන්නේ මේක. මේ දිග අතර කොච්චරක් දාන්න පුළුවන් වෙයිද? චූටි ගණක කීයක් වගේද? ඔව් සිරුණි ආ කියන එක හරි. දිග පැත්තට පොඩි ගණක 2යි. එහෙනම් පළල පැත්තට ඔයගොල්ලෝ හොඳට තේරුම් ගත්තොත් ඉතින් දිග පළල උස තුනම සමානයිනේ. එහෙනම් පළල පැත්තට කීයද? 2ක් වෙන්නේ බෑ. ඇයි ඉතින් දිග පැත්තට තියෙන දිගමනේ පළල පැත්තට තියෙන්නේ. එහෙනම් උස පැත්තට ඒ උසමනේ තියෙන්නේ. ඒ ගත්ත පළල පැත්තට දිග පැත්තට තිබු ප්‍රමාණයමනේ උස පැත්තට තියෙන්නේ. එහෙනම් උස පැත්තට දාගෙන යන්නත් පුළුවන් තට්ටු 2යි. එහෙනම් ඔක්කොම පොඩි ගණක කීයක් මේක ඇතුලේ ඇද්ද? දිග පැත්තට ගණක 2යි, පළල පැත්තට ගණක 2යි. එහෙනම් යට තට්ටුවේ කොච්චරක් තියෙනවද? දෙකේව 2ක්. දෙවරක් 2 4ක් තියෙනවා. ඒ වගේ තට්ටු කීයක් තියෙනවද? තට්ටු 2ක් තියෙනවා. එහෙනම් යට තට්ටුවේ 4 නම් ඒ වගේ තට්ටු 2ක් තියෙනවා. එහෙනම් දිග 2යි,
පැත්තට 2යි පල්ල පැත්තට 2යි උස පැත්තට 2යි. එහෙමනම් දෙවරක් 2. එහෙනම් ඝනක කීයක් තියෙනවද? පොඩි ඝනක 8ක් තියෙනවා. ඉතින් අපි හොයාගත්ත නේද එක පොඩි ඝනකයක පරිමාව කීයද කියලා? 125යි කියලා. එහෙනම් මොකද්ද කරන්න ඕනේ? දැන් හිතන්නකො මොකද්ද කරන්න ඕනේ කියලා එහෙම. දිග පැත්තට ඝනක 2යි, පල්ල පැත්තට ඝනක 2යි, උස පැත්තට ඝනක 2ක් තමයි දාන්න පුළුවන්. ඒ කියන්නේ ඔක්කොම ඝනක 8ක් දාන්න පුළුවන්. ඒක හරි. මොකද කරන්න ඕනේ දැන් එහෙමනම්? සම්පූර්ණ ඝනකයේ පරිමාව ගණනය කරන්න නම්. අන්න හරි. දැන් ඔන්න සෙල්ලෙට තේරෙනවා. එහෙනම් 125 ගොඩවල් කීයක් බලන්න ඕනේද? 8ක් බලන්න ඕනේ. එහෙමනම් පැත්තක ගුණ කළ බැලුවොත් 125 8ක් 1000ක් කියලා එයි. එහෙනම් ඝන සෙන්ටිමීටර කොච්චරක්ද? ඝන සෙන්ටිමීටර කොච්චරක්ද? 1000ක් වෙන්න ඕනේ. ඝන සෙන්ටිමීටර ගන්න. එහෙමනම් ලොකු ඝනකේ පරිමාව නිමානිත පරිමාව. නිමානය කළ පරිමාව. හරිද? එකම දේ තමන්ට හොඳ ඇහැක් තියෙන්න ඕනේ. අර මම කිව්වේ ඉස්සලාම මේමයි. පොඩි එකක පරිමාව හොයන්න. ඊට පස්සේ ඒ වගේ පොඩි ඝනක හරි ඝනකාභ හරි කීයක් මේක ඇතුලේ දාන්න පුළුවන්ද බලන්න. ඊට පස්සේ ඉතින් අපිට පුළුවන් මුළු පරිමාව ගණනය කරන්න. එකක හොයලා ඒ වගේ කොටස් කීයක් දාන්න පුළුවන්ද කියලා බලලා ඒ දෙක ගුණ කරන්න. එච්චරයි තියෙන්නේ. හරිද? මෙන්න මේ දේ තමයි වැදගත්. මොකද මේ දේ වැදගත් කියන්නේ ඇයි? ඒකෙන් තමයි අපි හොයාගන්නේ ඔක්කොම ඝනක කීයක් දාගන්න පුළුවන්ද කියලා. දිග පැත්තට කීයක් දාන්න පුළුවන්ද? පල්ල පැත්තට කීයක් දාන්න පුළුවන්ද? උස පැත්තට කීයක් දාන්න පුළුවන්ද? ඒ තුන් දෙනා ගුණ කරාම දාන්න පුළුවන් මුළු ඝනක ප්‍රමාණය එනවා. දැන් මම හිතන්නේ කට්ටියට වඩා පැහැදිලි වෙන්නේ නැති. හරි. මේ උදාහරණයක් දාමුකෝ. හරි. ඊළඟට මම බලන්නම් අර ගිය දවස් තුල පරිමාව සම්බන්ධයෙන් මම ටියුට් එකේ කරන්න ගණන් තුනක් කොහෙද තිබ්බා. ඒ ගණන් තුනක් බලලා දාමු. අවසාන වශයෙන් හරි. ඒකේ අපිට තියෙනවා පරිමාව සම්බන්ධ ප්‍රශ්න තුනක්. ටියුට් එකේ පළවෙනි ප්‍රශ්නේ පැත්තක දිග 4ක් වූ ඝනකයක පරිමාව. එහෙනම් ඝනකයේ පරිමාව හොයන්න නම් දිග පැත්ත වැඩි කිරීම, පල්ල පැත්ත වැඩි කිරීම, උස පැත්ත. දිග ගුණ කිරීම, පල්ල ගුණ කිරීම, උස. ඉතින් පැත්තක දිග 4යි. එහෙනම් පල්ල පැත්තත් 4යි, උස පැත්තත් 4යි. මොකද ඉතින් ඝනකයක්නේ. දිග පළල උස සමානයි. එහෙනම් 4 වරක් 4 16යි. 16 වරක් 4 ඔන්න එවි 64ක් කියලා. පරිමාවේ ඒකක නිවැරදිව දැම්මද බලන්න. ඝන සෙන්ටිමීටර 4ක් කියන විත්තිය. ඝන සෙන්ටිමීටර 4ක් කියන විත්තිය. හොඳයි. ගොඩක් කට්ටිය හරි. රෝමන් ප්‍රශ්නක 2 දිග පළල උස පිළිවෙලින් වෙන ඝන කාභයක පරිමාව. එහෙනම් ඝන කාභයේ පරිමාව හොයන්නේ ඉතින් අර විදියම තමයි. දිග ගුණ කිරීම, වල ගුණ කිරීම. උස දිග ඇවිත් 10යි, 5යි, 4යි කියලා දීලා තියෙනවා. එහෙමනම් 10 වරක් 5 50යි, 50ව 4ක් 200යි. ඝන සෙන්ටිමීටර 200යි. ඝන සෙන්ටිමීටර 200යි. ඒකෙන් අවුලක් නැහැ. ප්‍රශ්නක 3 අපිට කියනවා ඝන කාභාකාර පෙට්ටියක පරිමාව දිග පළල දීලා තියෙනවා. එහෙමනම් උස. ඉතින් මම කිව්වා පරිමාව ගණනය කරන සූත්‍රය දිග ගුණ කිරීම, පළල ගණන් කිරීම, උස. ඉතින් පරිමාව ඇවිල්ලා 60යිලු. දිග පැත්ත 6යි, පළල පැත්ත 2යි. උස පැත්ත අපි දන්නේ නැත. අපි හිතමු x කියලා. උස පැත්ත අපි දන්නේ නැත. අපි හිතමු x කියලා. එහෙමනම් 60 කියන කෙනා සමානයි 6 වරක් 2 12යි x. එහෙමනේ. එහෙනම් x තනි කරන්න දෙපැත්තම 12න් බෙදමු. එහෙනම් 60 12න් බෙදුවොත් 5ක් එවි. මේ x කියලා එන්නේ අදාළ ඝනකාභයේ උස. එහෙනම් උස ඒකකය සෙන්ටිමීටර වෙන්න ඕන. ඒක ඝන සෙන්ටිමීටර කියලා දාලා තියෙන්න බෑ. ඒක සෙන්ටිමීටර වෙන්න ඕන. මොකද මේ ඇවිල්ලා පරිමාවක් නෙවෙයි. මේ x කියලා අපි හොයාගන්නේ අදාළ උසක් නිසා. හරිද? මම හිතනවා මේ ප්‍රශ්න තුන නම් ඔක්කොම අල්ල හරි ගිහින් ඇති කියලා. හවුද? ඔව්. එතනින් පස්සේ අපේ කට්ටිය පෙරලන්න අචුපතේ පිටු අංක 78. අචුපතේ පිටු අංක 78.
ආච්චි පොතේ පිටු අංක 78. හොඳයි. ගොඩක් කට්ටිය සම්පූර්ණ වෙලා තියෙනවා. හරි. ඒකේ තියෙනවා 19 4 කොටස ගණන් දෙකක්. දැන් අපි කතා කරා වගේ උදාහරණවලදී කතා කරා වගේ ගණන් දෙකක් තියෙනවා. ටක් ගාලා අපි එකක් බලමු මිනිත්තු 5ක් දෙන්න. ටක් ගාලා ඒ වැඩේ කරමු. 19.4 ගණන් දෙකක් තියෙනවා. රූප සටහන අඳින්න අවශ්‍ය නැහැ. රූප සටහන අඳින්න අවශ්‍ය නැහැ. හැබැයි අච්චු පොත විනාශ කරන්න එපා. අච්චු පොතේ පෑනෙන් ලියලා විනාශ කරන්න එපා. හරිද? අච්චු පොත පිළිවෙලකට පාවිච්චි කරන්න. ඒකේ ওই 19.4 ගණන් දෙක බලන්න. රූප සටහන අඳින්න ඕනේ නැහැ. මම අර උදාහරණ තුනේදී කරපු විදියට හදන්න. ඒ වගේම උදාහරණ දෙකක් තමයි ඔය ගණන් දෙකක් තමයි ඔය තියෙන්නේ. හරි. 19.4 කොටස. ඒකේ කියනවා අපිට මෙන්න මෙහෙම දෙයක් පළවෙනි ප්‍රශ්නේ මම මුලින්ම ඔයගලන්ට දුන්න උදාහරණය වගේ අඳුරු කර දක්වා ඇති ඝනකාභාකාර කොටසේ පරිමාව 16ක් ඝන සෙන්ටිමීටර 16ක් කියලා දීලා තියෙනවා. එහෙමනම් සම්පූර්ණ ඝනකාභයේ පරිමාව නිමානය කරන්න. මොකද හිතන්නේ? අර කියපු අඳුරු කරපු කොටස් කීයක් ඔය කියන ලොකු ඝනකාභය ඇතුලේ පිහිටන්න පුළුවන්? අඳුරු කරපු කොටස් කීයක් ඔය කියන ලොකු ඝනකාභය ඇතුලේ පිහිටන්න පුළුවන්? ඒ වගේ තුනක් පිහිටන්න පුළුවන්. හොඳට S2ක් තියෙනවා. හොඳ S2ක් ඇත්තටම ඕනේ. S පෙනීම ඉතා හොඳ වෙන්න ඕනේ කට්ටියගේ. හරිද? මොකද කියන්නේ එහෙමනම් 16 ගොඩවල් 3ක් තියෙන්න ඕනේ. එහෙනම් 16 ගොඩවල් 3ක් කියන්නේ එතනින් පස්සේ ඉතින් ගුණ කිරීමේ කුසලතාවය තමයි. ඒක ගුණ කරන්න දන්නේ නැත්නම් ඔන්න ඉතින් ඒකත් වැරදීවි. එහෙනම් උත්තරේ 48ක් ඒවි. හරිනේ දැන් පැහැදිලිනේ. අර කුඩා එක වගේ කී ගුණයක් එක ඇතුලේ තියෙනවා. එහෙනම් 48යි. හරි. හිතනවා පළවෙනි ගාන නම් කාගේවත් වැරදිලා නැතුව ඇති කියලා. කවුරුත් 16ව දෙකක් නම් අරගෙන නැතුව ඇති කියලා මම හිතනවා. ඒක දෙකට වඩා තියෙනවා. හොඳට බලන්න. දෙකකට වඩා තියෙනවා. තුනක් ගන්න පුළුවන්. හොඳයි. ප්‍රශ්නාංක 2 ගත්තොත් ඒකේ අන්න අපේ ඊළඟ උදාහරණ දෙක විදියට දෙන්නේ දිග 5ක්ද පළල 3ක්ද උස 1ක්ද වෙන කුඩා ගිනි පෙට්ටියක් රූපේ දැක්කන පරිදි ලොකු පෙට්ටියක අසුරා තියෙනවා. එහෙනම් පෙට්ටියේ පරිමාව නිමානය කරන්නලු. ඉතින් අපි ඉස්සලාම බැලුවොත් කුඩා ඝනකාභයක පරිමාව. කුඩා ඝනකාභයක පරිමාව වෙන්නේ ඒකේ දිග පළල උස දීලා තියෙනවනේ. එහෙනම් දිග ගුණ කිරීම පළල ගුණ කිරීම උස. එහෙනම් කුඩා ඝනකාභයක පරිමාව වෙන්නේ දිග 5යි පළල 3යි. උස 1යි. 15ක් ඒවි. හරි කුඩා ඝනකාභයක පරිමාව ඇවිල්ලා ඝන සෙන්ටිමීටර 15ක් ඒවි. කුඩා එකේ. එහෙමනම් විශාල එකේ පරිමාව කොච්චරක් විතර වේවිද කියලා යහන්න. එහෙනම් අපි ඉස්සෙල්ලා බලන්න ඕනේ අර වගේ කුඩා ඝනකාභ කීයක් මේක ඇතුලේ දාන්න පුළුවන් වෙයිද? හරි කුඩා ඝනකාභ කීයක් විතර මේක ඇතුලේ දාන්න පුළුවන් වෙයිද කියලා. ඉතින් දිග පැත්ත ගත්තොත් දිග අතර කොච්චරක් දාන්න පුළුවන්ද? දිග අතට පළල අතට උස අතට කොච්චරක් දාන්න පුළුවන් වේවිද කියලා හිතමු. හරි. එහෙනම් දිග අතර දාන්න පුළුවන් වේවි ඝනකාභ 1යි 2යි 3යි 4ක්. පළල පැත්තට දාන්න පුළුවන් වේවි තට්ටු 3ක් නේද? ඒ කියන්නේ 3ක් දාන්න පුළුවන් වෙයි. උස පැත්තට දාන්න පුළුවන් වෙයි 4ක්. නේද? ඔව් 4ක් වගේ දාන්න පුළුවන් වෙයි. එහෙමනම් ඔක්කොම ඝනකාභ කීයක් දාන්න පුළුවන් වෙයිද? 4යි දිග අතට පළල අතට 3යි උස අතට 4යි. 4 වරක් 3 12යි 12 වරක් 4 48යි. ඝනකාභ 48ක් විතර දාන්න පුළුවන් වෙයි. ඝනකාභ 48ක් විතර දාන්න පුළුවන් වෙයි. ඉතින් දැන් අපි දන්නවා එකක කොච්චරද කියලා 15යි. එහෙනම් පෙට්ටියේ පරිමාව වෙන්නේ එකක පරිමාව දන්නවනේ 15යි කියලා. ඒ වගේ ඝනකාභ 48ක් ගන්න පුළුවන් නේ. එහෙනම් 48න් වැඩි කරමු. එහෙමනම් අපිට ඒවි කොච්චරක්ද?
ඝන සෙන්ටිමීටර 40ට 15න් ඇටි කරලා බලන්නකෝ 720ක්. කී දෙනෙක් ගත්තද ඒ කියන උත්තරේ? ඒ කියන උත්තරේ. නෑ අවසානයේ ඒක උත්තරයයි එන්න ඕනේ. ඒක කිසි ගැටලුවක් නෑ. ඒකේ ප්‍රශ්නයක් නෑ. අපිට හදාගන්න පුළුවන් ඝනකාභ ප්‍රමාණය කොච්චරද? හරි. දැන් ගොඩක් කට්ටිය සාර්ථක වෙලා තියෙනවා සතුටුයි. හරි. අපිට හදාගන්න පුළුවන් ඝනකාභ කොච්චරද කියලා බලන්න. ඉතින් එක ඝනකාභයක පරිමාව හොයලා තියෙනවා. ඒ අනුව එකකින් වැඩි කරන්න විතරයි තියෙන්නේ. සිනලි දැන් හරියනේ වැඩි වෙනවනම් ඔන්න මුළු පරිමාව පෙට්ටියට අදාළයි. හරිද? පරිමාව යටතේ තිබ්බ කාරණා ටික එපමණයි එහෙමනම්. හරිද? අපේ ඊළඟ කොටසට අපි යමු අඩුපාඩුවක් තියෙනවා නම් ටක් ගාලා හදාගන්න. මිනිත්තුවක් දෙන්න. ටක් ගාලා හදාගන්න අඩුපාඩු මොකොත් තියෙනවා. ඊළඟට අපි යන මාතෘකාව අපේ ඊළඟ කොටස තව අපිට තියෙන වැදගත්ම පාඩමක් තුන්වෙනි වාරයේදී තියෙනවා. මාතෘකාව ලියන්න අනුපාත කියලා. වෘත්ත පාඩම මම තියන්නම් දැනට. ප්‍රධානම පාඩම් ටික අවසන් කරගෙන යන්නම් ඉස්සෙල්ලා. අනුපාත ප්‍රධාන මාතෘකාව ලියන්න. අද දවසේ අපි කතා කරන අපේ ඊළඟ මාතෘකාව අනුපාත ප්‍රධානම පාඩමක් මේ. අරගේ අඩුපාඩු තියෙනවා නම් ඉස්සෙල්ලා හදන්න මම මිනිත්තුවක් දෙන්නම්. හරි දැන් ඉවරයිනේ ඔක්කොමලා. හරි මාතෘකාව අනුපාත අපි කතා කරමු අනුපාත පිළිබඳව 6 වසර පන්තියේදී අවසානයේ වාරි භාගයේදී අපි කතා කරන අවසාන වාරයේදී මොකක්ද අනුපාතයක් කියන්නේ කියලා ඒක මේ අවුරුද්ද තුල පොඩ්ඩක් විතර ඉදිරියට ගමන් කරනවා. හරි ඉදිරියටම යනවා ටිකක් ලොකු ගණන් ටිකක් හදන්න අනුපාත පාඩම යටතේ. මුලින්ම පොඩ්ඩක් මතක් කරන්න නැවත 6 දී අපි ඉගෙන ගත්ත මොකද්ද අනුපාතයක් කියන්නේ කියලා. අනුපාතයක් කියන්නේ සරලවම කියනවා නම් ඉලක්කම් එහෙම නැත්නම් සංඛ්‍යා අතර තියෙන සම්බන්ධතාවය. සංඛ්‍යා අතර ඇති සම්බන්ධයක් තමයි අනුපාතයක් කියලා කිව්වේ. හැබැයි නිකම්ම සංඛ්‍යා අතර තියෙන සම්බන්ධයක් වෙන්න බෑ. මතකද අපි අනුපාතයක් ලියද්දී අර දෙතිත ලිව්වා. මතකද දෙතිත? මොකද්ද මේ දෙතිතෙන් අදහස් කරේ? අණු ලකුණ. මේකට අපි කියනවා අණු ලකුණ කියලා. එහෙනම් 2 අණු 3. මේක කියවන්නේ 2 අණු 3 කියලා. අණු 3 නෙවෙයි 2 අණු 3. දෙතිතෙන් අදහස් කරන්නේ මොකක්ද? අණු ලකුණ. මෙන්න එක අනුපාතයක් අපි ලියන විදිය. 2 අණු 3. 2 අණු 3. එහෙම නැත්නම් අපි වෙනත් ආකාරයකින් කිව්වොත් 2ට 3 අනුපාතය. 2ට 3 අනුපාතය. එහෙම නැත්නම් අපි වචනෙන් ලියනවා ඒක 2 අණු 3 කිය. හැබැයි මේ විදිහට සංඛ්‍යා සම්බන්ධය ලියන්න නම් එක්තරා දෙයක් වෙලා තියෙන්න ඕනේ. මොකක්ද වෙලා තියෙන්න ඕනද? අනුපාතයක් කියලා කියන්නේ එකම ඒකකයක් සහිත සංඛ්‍යා අතර තියෙන සම්බන්ධය. දැන් උදාහරණයක් ගත්තොත් හිතන්න අපිට තියෙනවා මෙන්න මෙහෙම. එකම ඒකකයක් තියෙන්න ඕනේ. ඒක සෙන්ටිමීටර් නම් සෙන්ටිමීටර්, මීටර් නම් මීටර්, කිලෝග්‍රෑම් නම් කිලෝග්‍රෑම්, ග්‍රෑම් නම් ග්‍රෑම්. හරි. එකම ඒකකයක් සහිත ප්‍රමාණයන් අතර තියෙන සම්බන්ධතාවය සංඛ්‍යා සම්බන්ධය අපි කියන ඕන අනුපාතය. දැන් උදාහරණයක් විදිහට හිතන්නකෝ මෙහෙම. සීනි ග්‍රෑම් 250ක් හා පරිප්පු ග්‍රෑම් 500ක් අතර අනුපාතයක් ලියන්න කියලා. හරි. දැන් මේකේ තියෙන ප්‍රමාණයන් මොනවාද? එකක් සීනි ප්‍රමාණය අනික තමයි පරිප්පු ප්‍රමාණය. එහෙනම් සීනි හා පරිප්පු අතර තමයි අනුපාතය ලියන්න වෙන්නේ. සීනි අණු පරිප්පු. හැබැයි අනුපාතය ලියා දක්වනකොට අපි ළමයි කල්පනා කරන්න ඕනේ මොකක්ද ඒ කියන ප්‍රමාණයන් එකම ඒකකයකින්ද තියෙන්නේ කියලා. බලන්න එකම ඒකකයකින්ද තියෙන්නේ කියලා. හවුද නැද්ද? එකක් ග්‍රෑම් අනිකක් ග්‍රෑම්. ඒකම ඒකකයක් තමයි. එහෙනම් අපිට ඔය කියන සංඛ්‍යා සම්බන්ධය ලියන්න පුළුවන්. මොකද එකම ඒකකයක් සහිතින්ද. එහෙමනම් ග්‍රෑම් 250යි සීනි පරිප්පු ග්‍රෑම් 500යි. එහෙනම් 250 අණු 500යි. දැන් කෙනෙක්ට ප්‍රශ්නයක් වෙනවා සර්ට අමතක වුණාද ඒකක දාන්න කියලා. ඇයි මෙයා මෙතන ග්‍රෑම් දාලා නැත්තේ කියලා. එහෙම දාන්න පුළුවන්ද? G අකුර ග්‍රෑම් දාන්න පුළුවන්ද? අපිට එහෙම කරන්න පුළුවන්ද? අනුපාතයක් ඇතුලේ ඒකක දාන්න පුළුවන්ද? අනුපාතයක් ඇතුලේ ඒකක දාන්න බෑ. ඒක හොඳට මතක තියාගන්න. අනුපාත නීතියක්. කිසි විටක ඒකක දාන්න බෑ. එකම ඒකකයක් තියෙන්න ඕන විත්තිය. හරි.
නමුත් අනුපාතය ඇතුලේ කවදාවත් ඒකක දාන්න බෑ. ඒ මොකද සංඛ්‍යා සම්බන්ධ විතරයි අනුපාතය තුලේදී අපි පෙන්වුම් කරන්නේ. හරිද? ඊට අමතරව ඔන්න දැන් මේ අවුරුද්දේ අපි අලුත් දෙයක් ඉගෙන ගන්න. ඕක තමයි අපි 6 ඉගෙන ගත්තේ. එකම ඒකකයක් සහිත සංඛ්‍යා සම්බන්ධයක් අනුපාතයක් විදියට ලියනවා කියන එක. හරිද? හැබැයි දැන් මේ අවුරුද්ද තුල අපි ඉගෙන ගන්නවා තුල්‍ය අනුපාත කියලා කතාවක්. තුල්‍ය අනුපාත කියලා කතාවක්. මතකද අපි භාග පාඩමේදී කතා කරා තුල්‍ය භාග කියලා? යම් භාග සංඛ්‍යාවක හරය ලැබ එකම සංඛ්‍යාවකින් ගුණ කිරීමෙන් හෝ එකම සංඛ්‍යාවකින් බෙදීමෙන් සාදා ගන්නු ලබන භාග. මතකද තුල්‍ය භාග කියලා කොටස? යම් භාග සංඛ්‍යාවක හරය ලවය දෙකම එකම සංඛ්‍යාවකින් ගුණ කිරීමෙන් හෝ එකම සංඛ්‍යාවකින් බෙදීමෙන් අපිට හදා ගන්න පුළුවන් භාග අපි කිව්ව අර පළමු භාගයට තුල්‍ය වෙනවා. තුල්‍ය වෙනවා කියන්නේ එක්තරා විදිහකින් සමාන වෙනවා කියන එක. ඒ වගේ මෙතනත් මේ කියන ආපු අනුපාතය අපිට පුළුවන් එකම සංඛ්‍යාවකින් ගුණ කරගන්න. එක්ක එකම සංඛ්‍යාවකින් බෙදා ගන්න. හරිද? අර තුල්‍ය භාගවලදී කරා වගේ. ඉතින් අපි මේ කියන භාගයේ තවදුරටත් පොඩි කරනවට අපි කියනවා සරල කිරීමක් කියලා. ඒ කියන්නේ මේ දෙන්නවම තවදුරටත් පොඩි කරන්න පුළුවන්. දැන් මේ ඇවිල්ලා 250 500 නේ. කොහොමද අපි මේක සරල කරගන්නේ? ලේසි විදියක් මුලින්ම මම කියන්නේ. ඒ දීලා තියෙන සංඛ්‍යා දෙක අතර, ඒ කියන්නේ අනුපාතයේ තියෙන සංඛ්‍යාවල බිංදු තියෙනවා නම් දෙපසින්ම බිංදු ඉවත් කිරීම කරගන්න. බිංදු කපන්නේ ඉස්සෙල්ලා. දෙපැත්තෙම තියෙනවා නම් විතරයි. හොඳේ. දැන් එක පැත්තක විතරක් තියෙනවා අනිත් පැත්තේ නැත්තම් එහෙම බිංදු කපන්න බෑ. දෙපැත්තම තියෙනවා නම් විතරක් බිංදු කපලා දාන්න පුළුවන්. මේ පැත්තේ එක බිංදුවක් මේ පැත්තේත් එක බිංදුවක් තියෙනවා. එහෙනම් එක බිංදුවකට එක බිංදුවක් කපන්න. ඇත්තටම ළමයි මේ බිංදු කපනවා කියලා කරන්නේ මොකද්ද දන්නවද? 250 මම 10න් බෙදනවා. එතකොට එක බිංදුවක් කැපෙනවනේ. අනිත් පැත්තත් මට 10න් බෙදන්න පුළුවන් නේ. ඒ නිසා තමයි අනිත් පැත්තත් 10න් බෙදුවේ. අර බිංදු කපනවයි කියලා කිව්වේ එන්නේ මොකක්ද? 25යි 50යි. අන්න දැන් කලින් තිබ්බට වඩා මේක දැන් සරල වුණා නේද? කලින් තිබ්බේ 250 500 නේ. දැන් මේක සරල වුණා. 25 50 තව දුරටත් සරල කරන්න බැරිද? ඔය දෙන්නව ඔය ඉලක්කම් දෙක තව දුරටත් සරල කරන්න බැරිද? ආපහු අපිට යම්කිසි චක්‍රයකින් බෙදා ගන්න බැරිද? මොකද්ද අපිට බෙදන්න පුළුවන් චක්‍රය? ඔය සෙල්ලි කියන එකත් හරි. මොකද්ද අපිට තව දුරටත් සරල කරන්න පුළුවන් චක්‍රය? 25යි 50යි දෙන්නවම බෙදන්න. මෙතන ඊට වඩා ලොකු චක්‍රයක් නැද්ද? ගන්න පුළුවන් ලොකුම චක්‍රයෙන් බෙදාගත්තොත් ලේසි මේක. 25ත් බෙදන්න පුළුවන් 50ත් බෙදන්න පුළුවන් ලොකුම චක්‍රය. දැන් කෙනෙක් කියයි 50න් බෙදමු කියලා. 50න් බෙදන්න බෑ. ඇයි 25 50න් බෙදන්න බෑනේ යන්නේ. දෙන්නවම බෙදන්න පුළුවන් කමක් තියෙන්න ඕනේ. දෙන්නවම බෙදන්න පුළුවන් වෙන්න. සරල කරන්න නම් දෙන්නවම එකම ගානකින් බෙදන්න පුළුවන් වෙන්න ඕනේ. හොඳයි. ගොඩක් හරි. 25න් බෙදන්නලු. 25ට 25 ගොඩවල් 1යි 50ට 25 ගොඩවල් කීයද? අන්න 2යි. අන්න සරලම ආකාරයට ගෙනාවා. එහෙනම් මොකක්ද මේ දෙන්න අතර තියෙන සරලම අනුපාතය? 1/2. 1/2. අන්න අනුපාතයක් සරල බවට පත් කිරීම. ඒක වෙන්න අලුත් කොටසක් මේ අවුරුදු තුල අපි ඉගෙන ගන්න. හරි. තව උදාහරණයක් හිතමු මෙහෙම. පිටි කිලෝග්‍රෑම් 1 භාගයක් හා මාගරින් කියන්නේ බටර් කියන එකමයි. මාගරින් ග්‍රෑම් 300ක් අතර අනුපාතය ලියන්න. එහෙනම් මේකේ ප්‍රමාණයන් වෙන්නේ එකක් පිටි අනික මාගරින්. දැන් මේකේ පොඩි ප්‍රශ්නයක් තියෙනව නේද? ළමයි මේකේ පොඩි ප්‍රශ්නයක් තියෙනව නේද? මොකද්ද ප්‍රශ්නේ? පිටි තියෙන්නේ කිලෝ වලින්, මාගරින් තියෙන්නේ ග්‍රෑම් වලින්. ඒකක සමානද? ඒකක සමාන නැහැ. එහෙනම් අපිට සිද්ධ වෙනවා ළමයි මොකක් කරගන්නද? ඒකක සමාන කරගන්න. ඒකක සමාන කරගන්න. එකක් කිලෝ අනික ග්‍රෑම් වලින් නේ තියෙන්නේ. දෙකම ග්‍රෑම් වලට ගෙමු. ඒක ලේසියිනේ. කාටද පුළුවනි කියන්න කිලෝ එකමාරක් කියන්නේ ග්‍රෑම් කොච්චරක්ද කියලා? very good. කිලෝ එකමාරක් කියන්නේ ග්‍රෑම් කොච්චරද? අපි දන්නවා කිලෝ එකක් කියන්නේ ග්‍රෑම් 1000ක් නේ. එහෙනම් කිලෝ එකමාරක් කියන්නේ 1500ක්. මිෂෙල් හොඳයි. එහෙනම් පිටි තියෙන්නේ ග්‍රෑම් 1500. හරි. ගොඩක් කට්ටිය හරි උත්තරේ කිව්වා සිළුනේ. හරි. සඳරීම හරි. එහෙමනම් මාගරින් කොහොමද ග්‍රෑම් වලින් තියෙන්නේ? එහෙනම් අනුපාතය වෙන්නේ මොකක්ද? 1500 300. දැන් අපිට ඒකක ලියන්න බෑ. මතක ඇතුව ඒකක නම් ලියන්න එපා.
එහෙනම් දැන් අපිට මේක සරල කරන්න පුළුවන්. මුලින්ම මම අර කිව්ව විදිහට බිංදු තියෙනවා නම් බිංදු කපලා දාමු. ඉස්සෙල්ලා එක බිංදුවක් තිබ්බනේ දෙපැත්තෙම එක බිංදුව කපන්න පුළුවන් වුණා. දැන් මේකේ මේ පැත්තේ බිංදු 2යි අනිත් පැත්තේ බිංදු 2යි. එහෙනම් බිංදු දෙකම කපලා දාමු. හැබැයි දෙපැත්තෙම තියෙන්න ඕනේ. ඒක මතක තියාගන්න. එක පැත්තක් විතර කපලා ඉන්න බෑ. එහෙනම් ඔන්න වැඩේ සරල වුණා. 15 දැන් අපිට මේක තවදුරටත් සරල කරන්න පුළුවන්ද බැරිද? මේ දෙන්නවම එකම ගානකින් බෙදන්න ඕනේ. දෙන්නවම එකම ගානකින් බෙදන්න ඕනේ. එක්කෙනෙක්ව විතරක් බෙදලා බෑ. හොඳ එක්කෙනෙක්ව පහෙන් බෙදලා අනික වෙන ගානකින් බෙදලා එහෙම කරන්න බෑ. එකම ගානකින් බෙදන්න ඕනේ. මොකද්ද බෙදන්න පුළුවන්? දෙන්නවම 3ෙන් බෙදන්න පුළුවන්. එහෙනම් 15 3ෙන් බෙදුවොත් 5ක් ඒවි. 3 3ෙන් බෙදුවොත් කීයක් ඒවිද? අන්න 1ක් ඒවි. එහෙනම් මොකක්ද අනුපාතය? 5:1. අන්න අනුපාතයක් සරල කරන්න පුළුවන් විදිහ. හරි. මේ විදිහට අනුපාතයක් ඇතුළේ තියෙන ඕනෑම සංඛ්‍යාවක් එකම ගානකින් ගුණ කිරීම හෝ බෙදීම. ඒ කියන්නේ මේ සංඛ්‍යා සියල්ලම ගුණ කිරීම හෝ බෙදීම. දැන් අපිට කිව්වොත් එහෙම 7:5 අනුපාතයට තුල්‍ය අනුපාතයක් ලියන්න කියලා. අපිට පුළුවනි ඔය කියන අනුපාතයේ තියෙන සංඛ්‍යා දෙක අරගෙන එකම ගානකින් ගුණ කරන්න. ඕන නම් 2කින්, ඕන නම් 3ෙන් අර තුල්‍ය භාග කරේ ඕනම ගානකින් ගුණ කරන්න පුළුවන්. එහෙනම් අපි මේක හිතන්නකෝ 2කින් ගුණ කරා කියලා. එහෙනම් 7 2කින් ගුණ කරොත් 14යි. එහෙනම් 5ත් වැඩි වෙන්න ඕනේ 2කින්. එහෙනම් 5 2 කීයද? අන්න 10යි. මෙන්න තුල්‍ය අනුපාතය බවට පත් කරා. ඉතින් කැමැති ගානක් 2කින් හරි 3ෙන් හරි 4ෙන් හරි ඕනම ගානකින් අනුපාතය තුළ තියෙන සෑම අගයක්ම අපි ගුණ කරන්න ඕනේ. සරල කරන්න කිව්වොත් දැන් මෙතනදී කරේ ලොකු උනානේ. 7ට 5 කියන එක 14ට 10. ඒක ලොකු උනානේ. සරල කරනවා කියන්නේ එකම ගානකින් මොකක් කරන්න ඕනද එහෙම? හරි. මොකක් කරන්න ඕනේද? සරල කිරීමේදී අපි එකම ගානකින් ඒක අපි බෙදන්න ඕනේ. එකම ගානකින් අපි බෙදන්න ඕනේ. ඒක තමයි මේ උදාහරණ දෙකේදී අපි කරේ. සරල කිරීමේදී එකම ගානකින්. හැබැයි නැවතත් මතක තියාගන්න එක සංඛ්‍යාවක් එක ගානකින් බෙදලා අනිත් සංඛ්‍යාව තව ගානකින් බෙදලා එහෙම කරන්න බෑ. එකම ගානකින් ඔක බෙදන්න ඕනේ. හරි. ඔන්න මූලික කොටස මේ කියන පාඩමේ ආරම්භය. මොකක්ද අනුපාතයක් කියන්නේ? කෙසේද අනුපාතයක් සරල කරන්නේ? කෙසේද? හරි සරල කිරීමක් කියන්නේ එක්තරා විදිහක තුල්‍ය අනුපාත හැදීමක්. එහෙම නැත්නම් තුල්‍ය අනුපාත ගොඩනගා ගන්නේ කොහොමද කියන එක. හරිද? තරුවක් දාලා ලියාගමු මෙන්න මෙහෙම. තරුවක් දාලා ලියමු මෙන්න මෙහෙම. එකම ඒකකයකින් යුත් 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 ප්‍රමාණයන් කිහිපයක් අතර එකම ඒකකයකින් යුත් ප්‍රමාණයන් කිහිපයක් අතර එකම ඒකකයකින් යුත් ප්‍රමාණයන් කිහිපයක් අතර ප්‍රමාණයන් කිහිපයක් අතර එකම ඒකකයකින් යුත් ප්‍රමාණයන් කිහිපයක් අතර ඇති ප්‍රමාණයන් කිහිපයක් අතර ඇති ප්‍රමාණයන් කිහිපයක් අතර ඇති සංඛ්‍යාත්මක සම්බන්ධය ප්‍රමාණයන් කිහිපයක් අතර ඇති සංඛ්‍යාත්මක සම්බන්ධය ප්‍රමාණයන් කිහිපයක් අතර ඇති සංඛ්‍යාත්මක සම්බන්ධය අනුපාතයක් ලෙස අනුපාතයක් ලෙස සංඛ්‍යාත්මක සම්බන්ධය අනුපාතයක් ලෙස
එකම ඒකකයකින් යුත් ප්‍රමාණයන් කිහිපයක් අතර ඇති සංඛ්‍යාත්මක සම්බන්ධය අනුපාතයක් ලෙස දැක්විය හැකිය. අනුපාතයක් ලෙස දැක්විය හැකිය. ආපහු මිසෙච්ච අයට කිව්වොත් ආපහු මිසෙච්ච කෙනෙක්ට කිව්වොත් මොකද්ද මේ කිව්වේ කියලා. හරි, එකම ඒකකයකින් යුත් ප්‍රමාණයන් කිහිපයක් අතර ඇති සංඛ්‍යාත්මක සම්බන්ධය අනුපාතයක් ලෙස දැක්විය හැකිය. එතන ඔළුවේ අන්ඩර්ලයින් වෙන්න ඕනේ හොඳට. එකම ඒකකයකින් යුත් කියන එක. ඒකයි ඉතා වැදගත්. එකම ඒකකයකින් යුත්. එහෙම නොවේ නම් අනුපාතය ගොඩනගන්න බෑ. හරිද? ඊළඟ තරුව දෙවෙනි තරුව යම් අනුපාතයක ඇති සංඛ්‍යා එකම සංඛ්‍යාවකින් ගුණ කිරීමෙන් හෝ බෙදීම මගින් තුල්‍ය අනුපාත ලබාගත හැකිය. අනුපාතයක් තුළ ඇති සංඛ්‍යා එකම සංඛ්‍යාවකින් ගුණ කිරීමෙන් හෝ බෙදීමෙන් තුල්‍ය අනුපාත ලබාගත හැකිය. හරිද? හොඳයි. උදාහරණ 4 දාගන්නකෝ මම මේ දුන්න. පාඩමක හරි ඔන්න එහෙමනම් අපි ලොකු පාඩමක ආරම්භය අද ගත්තේ අනුපාත පාඩම. හරි. ඒකේ අච්චුපොතේ 21යි එක අභ්‍යාසයේ තියෙනවා අනුපාත ගොඩනැගීමක් විතරක් පොඩි අභ්‍යාසයක්. මෙතන ගණන් 4ක් තියෙනවා. මේ ගණන් 4 හෝම්වර්ක් විදියට කරන්න. 21.1 අච්චුපොතේ වැඩ විදියට. හරි. ඔන්න එක වැඩක්. හරි. ඊළඟට මම එවුවා දැන් අලුත් ටියුට් එකක් කියලා තියෙනවා. ඒ අලුත් ටියුට් එකේ කෙටි ප්‍රශ්න පත්‍රයේ පිටු අංක 2 පිටු අංක 3 ඔය පිටු දෙක කරන්න. ඒ කියන්නේ කෙටි ප්‍රශ්න 1 සිට 13 වෙනකන් 10 කරන්න එපා. හරි. කෙටි ප්‍රශ්න 1 සිට 13 වෙනකන් කරන්න. 10 වෙනි ප්‍රශ්නේ කරන්න එපා. හරිද? ටියුට් එකේ කරන්න ඕක. ඒත් එක්කම රචනා ප්‍රශ්න. ඒ කියන්නේ දෙවෙනි කොටසේ ප්‍රශ්න වලින් ප්‍රශ්න අංක 6 කරන්න. එච්චරයි ටියුට් එක. අලුතෙන් ඒව ටියුට් එකේ කරන්න ඕක. හරි. මම හිතන්නේ මම පළවෙනි ටියුට් එකකින් මම හිතන්නේ අපිට පුනරීක්ෂණ අංක 6 කරන්න තියෙනවා නේ. 6 මම උත්තර පත්‍රයේ ඉවෙ නැද්ද කොහෙද? ඒක බැලුවේ නැහැ නේද අපි? අපිට ඒකේ ඉතිරියක් තියෙනව නේද? 5යි 6යි. ඔව්ද? කලින් ටියුට් එකේ කලින් මාසේ දුන්න ටියුට් එකේ අපිට ප්‍රශ්න පත්‍ර දෙකක් බලන්න තියෙනවද කොහෙද? ඔව්ද? ඔව්. ඒක දෙකක් තියෙනවා. ඒක ඔබ කරන්නත් ඕන. හරි. අලුතෙන් ඒව ටියුට් එකේ පිටු අංක 2 පිටු අංක 3 කරන්න. ඒකේ කෙටි ප්‍රශ්න ඇති. කෙටි ප්‍රශ්න 1 සිට 13 වෙනකන් කරන්න. 10 වෙනි ප්‍රශ්නේ එපා. ඒක නැතුව ඔක්කොම ටික කරන්න. රචනා ප්‍රශ්න වලින් අංක 6 කරන්න. ඒ රචනා ප්‍රශ්න විතරක් කරන්න. ඒ අමතර වැඩක් ටියුට් එකෙන් කරන්න ඕන. හරිද?
අපි කරමින් යන පාඩම අනුපාත දැන් ඊළඟ දවසේ ගොඩක් වැදගත් වේවි. ලොකු කොටසක් තියෙන්නේ කරන්න. ඒකෙන් කරන්න 21.1 අභ්‍යාසයේ කොටස. 21.1 අභ්‍යාසයේ ප්‍රශ්න 4ක් තියෙනවා අනුපාත ගොඩනැගීම් 4ක්. හරි සරල කිරීම ටිකක් තුල්‍ය අනුපාත හැදීමක්. හරිද? පැහැදිලිද කොහොමද? ඔව් පස්වෙනි ටියුට් එක කරන්න තියෙනවා. හරි මම ඒක බලන්නම් අර ඉතිරි වෙච්ච ගිය මාසයෙන් ඉතුරු වෙච්ච කොටසේ තව එක ටියුට් එකක් තියෙනවලු බලන්න පේපර් එක. හරි ඒකෙන් පස්සේ බලමු ඊළඟ දවසේ නැති වෙන නම් එපා. වැදගත්ම කොටස අනුපාතය යටතේ කතා කරන්න තියෙනවා. හරිද? මම හිතනවා අද දවස් තුල එහෙමනම් කරගත්ත වැඩවල පරිමාවේ දෝෂ ටික ඔක්කොම දැන් හරි ඇති. ඒ ගණන් ටිකේදී අපි කරපු දේවල් පැහැදිලි වෙන්නේ නැති. හරිද? ඒ ටික එහෙමනම් සම්පූර්ණ කරගන්න. මොකක් හරි අවුලක් වුණා නම් හරියට ඇහෙන්නේ නැතුව ගියා නම් හරි සිග්නල් අඩු වෙලා මොකක් හරි ප්‍රශ්නයක් වුණා නම් රෙකෝඩින් එක මම අද රාත්‍රියේ දාන්නම්. ඒක පොඩ්ඩක් බලන්න. ආපහු සැරයක් කරගත්ත දේවල් ටික අඩුපාඩු වෙනවනේ අනිවාර්යෙන් සිග්නල් අඩු වෙලා යනවා ඇහෙන්නේ නැතුව යනවා පේන්නේ නැතුව යනවා ප්‍රශ්න ගොඩක්. මගේ හැරුණා නම් හරි කිව්ව දේවල් ටික මගේ හැරුණා නම් හරි ආපහු පොඩ්ඩක් බලන්න. බලලා අඩුපාඩු ටික සම්පූර්ණ කරගන්න. ඒකටයි රෙකෝඩින් එකක් දාන්නේ. හරිද? ඒකත් වෙන්න ඕන නිසා. මොකක් හරි තේරිච්ච නැති දෙයක් නැවත බලලා ආපහු තේරුම් ගන්න පුළුවන් එතකොට. හරිද? හරි. එහෙනම් අද දවසේට අපි වැඩේ නතර කරමු. හරි. එහෙනම් ස්තුතියි සම්බන්ධ වෙලා හිටියට අවසානයේ තෙක්. හරි. එහෙනම් පරිස්සමෙන් ගෙවල් වලට වෙලාම ඉන්න. පොරවත් යන්න එපා. එහෙමනම්. හරි උත්සන්නයක් මොලට ආයිබුවන් එහෙනම්. හරි.